පාඩම් පටන් ගමු පුතේ නිෂ්පාදන සම්පත්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ production resources කියලා කියන්නේ. නිෂ්පාදන සම්පත් වලට අපි කියනවා production resources. මොනවද මේ නිෂ්පාදන සම්පත් කියන්නේ? අපි නිෂ්පාදන සම්පත් නිර්වචනය කරන්නේ මෙන්න මෙහිමයි. අපි කියනවා පුතේ මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් වශයෙන් භාවිතා කරන ඕනෑම දෙයක් නිෂ්පාදන සම්පතක් වෙනවා. මම ආයෙත් කියනවා නිෂ්පාදන නැත්තම් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරන ඕනෑම දෙයක් යෙදවුම් විදිහට භාවිතා කරන ඕනම දෙයක් අපි නිෂ්පාදන සම්පත් කියලා ආර්ථික විද්‍යාවේ හඳුන ගන්නවා. පුතේ මේ නිෂ්පාදන සම්පත් production resources කියන ඒවා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි ආර්ථික සම්පත්. පළවෙනි එකනට කියනවා පුතේ ආර්ථික සම්පත්. දෙවෙනි එකනට කියනවා ආර්ථික නොවන සම්පත්. ආර්ථික නොවන සම්පත්. ආර්ථික නොවන සම්පත්. දැන් මේ ප්‍රභේද දෙකක් නිෂ්පාදන සම්පත් වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා. දැන් මෙතනින් අපිට ආර්ථික විද්‍යාවේ වැදගත් වෙන්නේ මේ ආර්ථික සම්පත් කියන කෙනා පමණයි. ආර්ථික නොවන සම්පත් අපි ආර්ථික විද්‍යාවේ මේ අපේ න්‍යායන් මත තීරණය කරන නැත්නම් අපිට පාලනය කරන්න වෙන අපි සැලකිල්ලට ගත යුතු කාරණයක් නෙමෙයි ආර්ථික නොවන සම්පත්. දැන් ඉස්සල්ලාම මම කියලා දෙන්නම් මේ ආර්ථික සම්පත් හා ආර්ථික නොවන සම්පත් අතර තියෙන වෙනස මොකක්ද කියලා. පුතේ මම ලක්ෂණ ටිකක් පැහැදිලි කළොත් දැන් මේකට ගන්න පුළුවන් උදාහරණ කීපයයි තියෙන්නේ මේ ආර්ථික නොවන සම්පත් වලට උදාහරණ කීපයයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් හිරු එළිය, වාතය, වර්ෂා ජලය මෙන්න මේ වගේ ඒවා තමයි පුතේ ආර්ථික නොවන සම්පත් කියන්නේ. දැන් මේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා වන යෙදවු. හැබැයි ඒවා ආර්ථික නොවන සම්පත් කියලා සලකනවා. මොනවද ඒ වගේ තියෙන ලක්ෂණ? එකක් තමයි අසීමිත සැපයුමක් තියෙනවා. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව අසීමිත සැපයුමක් තියෙනවා මේ වගේ. ඒ වගේම කිසිදු පිරිවැයකින් තොරව කිසිම පිරිවැයකින් තොරව නොමිලේ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේ ආර්ථික නොවන සම්පත් අසීමිතව ලැබෙන හින්දා තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ විකල්ප අතර තේරීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනම අවශ්‍යතාවයකට එකවර මේ සම්පත් භාවිතා කරන්න පුළුවන්. දැන් නිකන් උදාහරණයක් ගත්තොත් හිරු එළිය කියන්නකො පුතේ. හිරු එළිය කියන්නේ ස්වභාවිකව ලැබෙන සම්පතක්. අසීමිතව ලැබෙනවා අපිට. පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හිරු එළියෙන් ලැබෙන ප්‍රයෝජන ගණනාවක් තියෙනවා පුතේ. අපිට පුළුවන් වී වේලන්න, රෙදි වේලන්න නේද? තව මේ සාක වර්ධනය ඒ වගේ ගත්තහම අපි එකී මෙකී නොකී නේද? ගොඩාක් දේවල් තියෙනවා ප්‍රයෝජන. ඒ ප්‍රයෝජන හැම එකක් සඳහාම එකවර හිරු එළිය භාවිතා කරන්න පුළුවන්. දැන් අපි වී වේලනකොට මේ රෙදි වේලන එක නවත්තන්න ඕනේ. රෙදි වේලන ගමම වී ටිකත් වේල ගන්න පුළුවන් එකම හිරු එළිය එකම වෙලාවේ. ඒ ගැන ආයේ විකල්ප අතර තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අසීමිත සැපයුමක් තියෙන නිසා අපිට ඕනම විකල්පයක් සඳහා මේ ආර්ථික නොවන සම්පත් එකවර භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පිරිවැයක් දරන්න ඕනේ නැහැ. නොමිලේ ලබා ගන්න පුළුවන් ස්වභාවික සම්පත්. ඒවා තමයි පුතේ ආර්ථික නොවන සම්පත් කියලා සලකන්නේ. මම ඔයාලට කියනවා මෙතනදිම ආර්ථික නොවන සම්පත් පිළිබඳ ආර්ථික විද්‍යාවේ මින් ඉදිරියට සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපිට ආර්ථික නොවන සම්පත් සම්බන්ධයෙන් ගැටලුවක් නැහැනේ. හේතුව අසීමිතව ලැබෙනවා. විකල්ප අතර තේරීමක් කරන්න ඕනේ පිරිවැයකින් තොරව ලැබෙනවා. ඉතින් එවැනි ගැටලුවකින් තොරව ලැබෙන සම්පත් සම්බන්ධයෙන්
අපිට පාලනයක් කරගන්න නැත්නම් සැලකිල්ලට නැත්නම් ඒ පිළිබඳ ලොකු අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථික නොවන සම්පත් සම්බන්ධයෙන් අපි සැලකිල්ලට ගන්නෙ නැහැ ආර්ථික විද්‍යාවේ මෙතනින් එහාට. හැබැයි අපි බලමු ආර්ථික සම්පත් කියන්නේ මොනවද? මේ බලන්න. ආර්ථික සම්පත් කියලා කියන්නේ පුතේ උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් තියෙන. ඇතිතරම් ලැබෙන්නේ. ඒ වගේම පිරිවැයක් දරා සාමාන්‍යයෙන් අපි කියන්නේ ආවස්තික පිරිවැයක් දරමින්. මේ වචනේ වාට තාම අහුවිලා නැහැ. අද දවසේ මම කියලා දෙනවා. පිරිවැයක් දරමින් මිලක් ගෙවා ලබා ගත යුතු වන හිඟ සම්පත් තමයි ආර්ථික සම්පත් කියන්නේ. බලන්න අර ආර්ථික නොවන සම්පත් වල ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙනවා. උවමනාවන්ට සාපේක්ෂව සැපයීම සීමිතයි. හිඟකමක් තියෙනවා. ඒ වගේම පිරිවැයක් දරන්න වෙනවා. අපි ඒකට කියනවා ආවස්තික පිරිවැය කියලා. ඒ වගේම විකල්ප හැම එකක්ම එකවර ක්‍රියාත්මක කරන්න බෑ. ඒ කියන්නේ හිඟ නිසා සියලු විකල්ප අවස්ථා සඳහා සම්පත එකවර දායක කරගන්න බෑ. භාවිතා කරන්න බෑ. අපිට විකල්ප අතර තේරීම පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න වෙනවා. විකල්ප අතර තේරීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. තේරෙනවද? අන්න එවැනි සම්පත් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. ඒකට ආර්ථික විද්‍යාවේදී අපි අවධානය යොමු කරන්නේ මේ ආර්ථික සම්පත් පිළිබඳ විතරයි. මේ ආර්ථික සම්පත් පුතේ නැවත කොටස් 4කට වෙන් කරනවා. මේ බලන්නකෝ. මේ ආර්ථික සම්පත් අපි කොටස් 4කට වෙන් කරනවා මෙන්න මෙහෙම. භූමිය කියලා එකක් තියෙනවා. ප්‍රාග්ධනය කියලා තව එකක් තියෙනවා. ශ්‍රමය කියලා එකක් තියෙනවා. ව්‍යවසායකත්වය කියලා එකක් තියෙනවා. ව්‍යවසායකත්වය. මේ බලන්නකෝ. අපි ආර්ථික සම්පත් තමයි මේ විදිහට වර්ග කරන්නේ. මේවා අපි සාමාන්‍ය පෙළදී කොමර්ස් පන්තියේ ඉගෙන ගන්න ඇති නිෂ්පාදන සාධක කියලා. මතක ඇති. එතකොට මේ නිෂ්පාදන සාධක කියලා සලකන්නේ ආර්ථික විද්‍යාවේ ආර්ථික සම්පත්. භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසායකත්වය කියන සම්පත්. මේ අතර පුතේ මෙන්න මේ භූමිය හා ප්‍රාග්ධනය කියන සම්පත් වර්ග දෙකට අපි කියනවා දීපල සම්පත් කියලා. මේ බලන්නකෝ. දීපල සම්පත් කියන්නේ භූමිය හා ප්‍රාග්ධනයට. ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියන දෙකට අපි කියනවා මානව සම්පත් කියලා. මානව සම්පත් කියලා කියනවා. ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියන සම්පත් දෙකට අපි කියනවා මොනවද? මානව සම්පත් කියලා. එහෙනම් භූමිය හා ප්‍රාග්ධනයට කියනවා දීපල සම්පත් කියලා. ශ්‍රමය හා ව්‍යවසායකත්වයේ දෙකට කියනවා මානව සම්පත් කියලා. එතකොට දැන් ආර්ථික සම්පත් අපිට කොටස් දෙකකට වර්ග කරන්න කිව්වොත් බැරි වෙලාවත් ඔයා දීපල සම්පත් හා මානව සම්පත් කියලා වර්ග කරලා පෙන්වන්න පුළුවන්. ඒකල උදාහරණ කියන්න පුළුවන්. දීපල සම්පත් කියන්නේ භූමිය හා ප්‍රාග්ධනය, මානව සම්පත් කියන්නේ ශ්‍රමය හා ව්‍යවසායකත්වය කියලා ඉදිරිපත් කරන්න පුළුවන්. පුතේ අපි මේ පාඩමේදී මේ කොටසේදී මේ නිෂ්පාදන සම්පත් කියලා කතා කරන්නේ මෙන්න මේ ආර්ථික සම්පත් පිළිබඳව. මේ ආර්ථික නොවන සම්පත් ගැන අපි විතරක් සාකච්ඡා කරන්නේ නෑ ඇත්තටම. අපි පුළුල්ව වෙනම පාඩම් ඒකකයක් විදිහට වෙනම නිබන්ධනයකින් මම නිෂ්පාදන සම්පත් කියන මාතෘකාව විධිමත්ව ගැඹුරටම සාකච්ඡා කරනවා. ඒ හින්දා අද දවසේ මම පොඩි කාරණා කීපයක් විතරයි නිෂ්පාදන සම්පත් සම්බන්ධයෙන් කියලා දෙන්න ඔයාට. මට කියලා දෙන්න ඕන කාරණා කීපේ මෙන්න මෙච්චරයි. මොකද්ද? මෙන්න මේ ආර්ථික සම්පත් වල තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මම තව ටිකකින් කියලා දෙන්නම්. ඒ කාරණා දෙක තමයි අද දවසේ මට උගන්ව ගන්න අවශ්‍ය වෙන්නේ. මේ භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය, ව්‍යවසායකත්වය කියනවා ගැන වෙන වෙනම අධ්‍යයනයක් අපි ඉදිරි පාඩමේදී කරනවා. ඒ වගේම ආර්ථික නොවන සම්පත් ගැන අපි ඔයාට වෙනම නෝට් එකක් දීලා වෙනම කාරණයක් අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී. ඒ නිසා අද දවසේ මේ නිෂ්පාදන සම්පත් කොටසේදී මේ ආර්ථික සම්පත් කියන්නේ මොනවද කියන එක නිර්වචනය කිරීම හා එහි ලක්ෂණ දෙකක් තියෙනවා. ඒ දෙක ඉගෙන ගන්න එක විතරයි කරන්න යන්නේ.
මම පුතා තේරුම් ගන්න පාඩමේ ඉන්න තැන අනුව තමයි අපි ඉගෙන ගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ. හැබැයි මෙතනින් නිෂ්පාදන සම්පත් ඉවරයි කියලා අපි කියන්නේ. ඉදිරියේදී වෙනම ඒකකයක් යටතේ නිෂ්පාදන සම්පත් මාතෘකාව දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තමයි අද දවසේ ඔය කෙටි විග්‍රහ කිරීම අවසන් කරන්නේ. පැහැදිලිනේ පුතේ? හරි අපි යමු ඔයාගේ ටියුට් එක නැති අය කමක් නැහැ. ඔයා අහගෙන ඉන්න නැත්තම් සටහනක් දාගන්න ඔයාට නිබන්ධනේ ආවහම මම උපරිම උත්සාහ කරන්නම් හෙට හෝ අනිද්දා දවසේ මේ ලෙසන් එකේ රෙකෝඩින් එක ඔයාට මම දානවා. එතකොට ඒකත් බලාගෙන නෝට් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් හැමෝටම. හරි? අනිවාර්යෙන් මම දැන් පහුගිය දවසේ කරපු ලෙසන් වල රෙකෝඩින් ඔයාට මම දැම්මා එකින් එක. ඔයා ඒවා බලලා ඔයාගේ නෝට් ටික කම්ප්ලීට් කරගන්න. තවත් මොනවා හරි ගැටලු තිබ්බොත් මාත් එක්ක සාකච්ඡා කරන්න, කෝල් කරන්න, මැසේජ් කරන්න. එහෙම වැඩපිළිවෙලකට යන්න. නිතරම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන්න කවුරු හරි දරුවෝ යාළුවෝ ඉන්නවනම් ඒ අයට ෆෝන් නම්බරේ හරි මගේ දීලා එයාලට කෝල් කරන්න කියන්නේ. එතකොට මම එයාලට අවශ්‍ය නිබන්ධන සහ ඔයාලව මේ ගෲප් එකට ඇඩ් කරගෙන ලෙසන් එක ලබා දෙන විදිහ ඔක්කොම මම එයාලත් එක්ක කටයුතු කරගන්න. ඔයා ඒකට සම්බන්ධීකරණය කිරීමේ නිලධාරියා විදිහට කටයුතු කරන්න ඕන. පැහැදිලි නේද? රයිට් එහෙනම් අපි යම් පුතේ ඔයාගේ ටියුට් එකේ පිටු අංක 5 නිෂ්පාදන සම්පත් ඇලයිරක් ආර්ථික සම්පත් කියලා තියෙනවනේ. අපි එතන පොඩි වාක්‍යයක් ලියමු මෙහෙම. අපි මෙතන කතා කරන්නේ පුතේ ආර්ථික සම්පත් පිළිබඳ විතරයි ඈ. මම ඔයාට දැන් වරින් වර කිව්වේ ඒකයි. ආර්ථික සම්පත් පිළිබඳ විතරයි මම මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. අපි සමස්ත නිෂ්පාදන සම්පත් පිළිබඳ ඉදිරියේදී වෙනම නිබන්ධනයක් කරහා කතා කරනවා. අපි ලියමු මෙහෙම. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යෙදවුම් වශයෙන් භාවිතා කරනු ලබන නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් වේ. හරි බලා ගන්න ඊළඟට කියනවා මේ නිෂ්පාදන සම්පත්වල මූලික ලක්ෂණ. පුතේ ඔය ආර්ථික සම්පත්වල මූලික ලක්ෂණ දෙකක් අපි මේ අවස්ථාවේ ඉගෙන ගන්නවා. ඒ තමයි පුතේ පළවෙනි එක තමයි ඔන්න අහගන්න ඔයාලට තේරෙනවා ආර්ථික සම්පත් සැපයුම සීමිතයි. එහෙම නැත්නම් වෙන වචනයකින් කිව්වොත් උවමනාවන්ට සාපේක්ෂව සැපයුමේ හිඟකමක් තියෙනවා. ඇතිතරම් නැහැ. දැන් බලන්නකො හිරු එළිය එහෙමද? නෑ නේද? හිරු එළිය පුතේ අපිට ඇති කියලා තරම් එහෙම මේ මෙච්චරයි තියෙන්නේ කියලා නෑ. ලැබෙන වෙලාවට අපිට ඕන තරම් හිරු එළිය ලැබෙනවා. හැබැයි බලන්නකෝ ශ්‍රමය එහෙමද කියලා. අද දවසේ මගේ ශ්‍රමය පැය 8යි නම් සපයන්න පුළුවන්නේ. ඉතින් පැය 8කට සීමා වෙනවා. උපරිමයෙන් වැඩ කළත් පැය 24නේ මට අද දවසේ ශ්‍රමය දෙන්න පුළුවන්. ඒ කියන්නේ සැපයුමේ සීමිත නැත්නම් සීමා සහිත සැපයුමක් තියෙයි. නේද? ප්‍රාග්ධනයේ අපි ඉගෙන ගන්නවා යන්ත්‍රෝපකරණ වගේ දේවල්. ඊළඟට භූමිය කියන්නේ ස්වභාවික සම්පත්. ඊළඟට ව්‍යවසායකත්වයේ කියන සම්පත් අපි පුළුල්ව සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඒ සියලුම ආර්ථික සම්පත් අපි කියනවා සැපයුම සීමිතයි. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව ආර්ථික සම්පත්වල සැපයුම ඇතිතරම් නැහැ. සීමා සහිත සැපයුමක් තමයි තියෙන්නේ. පැහැදිලිද පුතේ? හරි. බලා ගන්න පළවෙනි ලක්ෂණය ලියා ගන්න මම පුතාලා.
උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් පැවතීම උවමනාවන්ට සාපේක්ෂව සීමිත සැපයුමක් පැවතීම. හරි හැමෝම බලාගන්න එතන කියනවා මෙහෙම හොඳට අහගෙන ඉන්න. කවර සමාජයක වුවද දෙන ලද අවස්ථාවක අසීමිත මිනිස් උවමනා සපුරා ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියෙහිලා නැත්නම් නිෂ්පාදනය කිරීමෙහිලා යොදාගත හැකි ආර්ථික සම්පත් සම්භාරය සීමා සහිත වේ. මේ නිරපේක්ෂ තත්වයකි. අන්න එතන වැරද්දක් තියෙනවා වචනේ. නිරපේක්ෂ කියන වචනේ කපලා ලියන්න සාපේක්ෂ කියලා. අහගෙන ඉන්නේ ඔයාලා හැමෝම නිරපේක්ෂ කියන වචනේ කපලා ලියන්න සාපේක්ෂ කියලා. ඒ කියන්නේ පුතේ ඒකෙන් අදහස් වෙන්නේ ආර්ථික සම්පත්වල සැපයුම හිඟ වෙන්නේ සීමිත වෙන්නේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව. ඇත්තටම උවමනා අසීමිත වීම හින්දා තමයි ඒ තියෙන සම්පත්වල සැපයුම සීමිත වෙන්නේ. අපිට උවමනා එකයි නම් තියෙන්නේ සැපයුම සීමිත වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ මම පුතාලා. මට අක්කරයක ඉඩමක් තියෙනවා. ඒ ඉඩමේ තියෙන එකම ප්‍රයෝජනය ගෙයක් හදන එක නම් දැන් ඒ අක්කරේ ඉඩම සීමිත සම්පතක් වෙන්නේ නැහෙනි. මොකද ගේ හදන්න මට ඒ අක්කරේ ඉඩම ප්‍රමාණවත්. එතනදී එතකොට සීමිත නැහැ. නමුත් අක්කරේ එකේ ඉඩමේ එකම ප්‍රයෝජනේ එකම උවමනාව ගේ හදන එක විතරක් නෙවෙයිනේ පුතේ. නේද? සමහර විට වගා කරන්න වෙන්න පුළුවන්. කොටස් කරලා විකුණන්න වෙන්න පුළුවන්. සමහරට ගරාජ් එකක් හදන එක වෙන්න පුළුවන්. දැන් බලන්න ওই විදිහට ලියාගෙන ගියොත් උවමනා විශාල සංඛ්‍යාවක් තියෙනවා. අන්නේ කියන උවමනාවන්ට සාපේක්ෂව අක්කරයකේ ඉඩම ප්‍රමාණවත් වෙන්නේ. අන්න ඒකයි අපි කියන්නේ මේක සාපේක්ෂව ඉදිරිපත් කරන සංකල්පයක්. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව තමයි ආර්ථික සම්පත්වල සැපයුම සීමිත වෙන්නේ. හිඟකමක් තියෙන්නේ අන්න එහෙමයි. හරි දෙවෙනි එක ලියාගන්න මම කියලා දෙන්නම්. දෙවෙනි ලක්ෂණය ලියන්න. විකල්ප භාවිත පැවතීම. විකල්ප භාවිත පැවතීම. මොකක්ද ඒ කියන්නේ? පුතේ ආර්ථික සම්පත්වල තියෙන විශේෂ ගුණාංගයක් තමයි මේ ආර්ථික සම්පත් නිශ්චිත එක කාර්යයක් සඳහා විතරක් නෙමෙයි භාවිතා කරන්නේ. එකිනෙකට වෙනස් ප්‍රයෝජන ගණනාවක් සඳහා මේ සම්පත භාවිතා කරන්න පුළුවන්. දැන් මම ඔයාට අර කියලා දීපු උදාහරණයෙන් බලන්නකෝ. අක්කරයකේ ඉඩම ගේ හදන්න විතරක් නෙමෙයිනේ පුතේ යොදා ගන්න පුළුවන්නේ. ඒ අක්කරයකේ ඉඩම භාවිතා කළ විකල්ප භාවිතයන් ගණනාවක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ මගේ අද දවසේ පැය 8 ශ්‍රමය එකම දේද මේ මං කරන්න කියලා මේ උගන්නන එක විතරද කරන්න පුළුවන් කියලා හිතන්න. නෑ. මේ එක විකල්පයක් විතරයි. තව අවශ්‍ය නම් මට පුළුවන් කාට මේ අත්වැඩ දෙන්න යන මේසන් බාසුන්නේ කෙනෙකුට. නැත්තම් මොකක් හරි කම්කරු වෘත්තියක් කරනවා වෙන මොකක් හරි වෘත්තියක්. නැත්තම් සිල්ලර කඩේක වැඩ කරනවා. නැත්තම් රැකියාවකට යන්න පුළුවන්. එහෙම නැත්තම් නිකම් ඉන්නත් පුළුවන් විනෝදේ. දැන් බලන්න විකල්ප කීයක් අද දවසේ මේ පැය 8 තුල තියෙනවද කියලා. මම තෝරගෙන තියෙන්නේ උගන්නනවා කියන විකල්පේ. ඒ නිසා ආර්ථික සම්පත් එක ප්‍රයෝජනයක් සඳහා නෙමෙයි භාවිතා කරන්න පුළුවන්. එකිනෙකට වෙනස් ප්‍රයෝජන ගණනාවක් සඳහා එකම සම්පත භාවිතා කරන්න පුළුවන්. ඒකයි විකල්ප භාවිත පවතිනවා කියන එකේ අදහස වෙන්නේ. දැන් බලන්න එතන වාක්‍යය මෙහෙම කියනවා. කිසියම් සම්පතකින් ලද හැකි ප්‍රයෝජනය එක් නිශ්චිත කාර්යයකට පමණක් සීමා නොවන බවත් සම්පත් විවිධ කාර්යයන් සඳහා මාරු කළ හැකි බවත් මින් අදහස් වේ. එනම් විකල්ප භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා සම්පත් භාවිතා කළ හැකි බවයි. උදාහරණ යම් භූමියක් ගත් විට ඒ ගොවිතැන් කිරීමට හෝ
ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හෝ පතලක් කැනීමට හෝ යොදාගත හැකි වීම. අන්න මං කිව්වේ ඉඩමක තියෙන එකම ප්‍රයෝජනේ ගේ හැදන එක නෙමෙයිනේ පුතේ. ගේ හදන එක නම් එකම ප්‍රයෝජනේ එහෙනම් විකල්ප භාවිත නෑ ඒ ඉඩමේ. නමුත් ඉඩමක විකල්ප භාවිත කොච්චර තියෙනවදනේ? ගෙයක් හදන්න පුළුවන්. නැත්තම් වෙන ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදි කරන්න පුළුවන්. එහෙම නැත්තම් කොටස් කරලා විකුණන්න පුළුවන්. එහෙම නැත්තම් වගාවක් සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේ පුතේ විකල්ප භාවිත ගොඩක් තියෙනවා. එහෙනම් ආර්ථික සම්පත්වල තියෙන ප්‍රධාන ලක්ෂණ දෙක මොනවාද කියලා ඇහුවොත් උත්තර දෙක තමයි එක උවමනාවන්ට සාපේක්ෂව සැපයුම හිඟයි. සීමා සහිත සැපයුමක් තියෙන. දෙවෙනි ලක්ෂණය තමයි එකිනෙකට වෙනස් වූ විකල්ප භාවිත ගණනාවක් සඳහා මේ ආර්ථික සම්පත් එක විට භාවිතා කරන්න හැකියාව තියෙනවා. නැත්නම් විකල්ප භාවිත ගණනාවක් සඳහා එකම සම්පත යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය ලක්ෂණ දෙක තියෙනවා නම් ඒවා තමයි ආර්ථික සම්පත් කියන්නේ. හරි. දැන් අපි පිටු අංක 6ට එනවා ඒ පුතාලගේ. හොඳ මාතෘකාවක් සාකච්ඡා කරන්න. මේ ටියුට් එකේ තියෙන මාතෘකා අතරින් මේ දක්වා වැඩිම ප්‍රමාණයක් විභාගයට ප්‍රශ්න ඇහිලා තියෙන්නේ අපි දැන් මේ කතා කරන්න යන මාතෘකාව හරහා. හරි. හැමෝම ටියුට් එක පැත්තකින් තියලා මම මේ කියලා දෙන දේ අහගෙන ඉන්න ඉස්සල්ලා. පුතේ අපි ඉගෙන ගන්න යන මාතෘකාව තමයි හිඟකම කියන මාතෘකාව. හොඳට අහගන්න. අපි කියනවා හිඟකම ස්කෑසිටි. මොකද්ද මේ හිඟකම කියන්නේ කියලා බලමු. හිඟකම. දැන් මම මේක හැදෙන විදිහ කියලා දෙන්නම් ඉස්සල්ලා. ඊට පස්සේ අපි නිර්වචනයක් හදාගන්න යමු. ඉස්සල්ලාම් බලන්න මේ හිඟකම කියන එක කොහොමද ගොඩනැගෙන්නේ. ඊට පස්සේ අපි මේකට නිර්වචනයක් හදාගමු. ඔන්න අහගන්න කතාව. පුතේ දැන් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිස් උවමනා ගත්තොත් අපි ගිය සති ඉගෙන ගත්තා මිනිස් උවමනා කියන වගේ ප්‍රධාන එක ලක්ෂණයක් තමයි අසීමිත වේ. අසීමිත වේ. ඒ කියන්නේ මිනිස් උවමනා වලට කිසිම සීමාවක් නැහැ. මිනිස්සුන්ගේ තියෙන්නේ අසීමිත වූ උවමනා රාශියක් තියෙනවා. මේ උවමනා ඉටු කර ගැනීම සඳහා අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕනේ, පරිභෝජනය කරන්න ඕනේ. ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න සම්පත් ගත්තොත් අපි ගත්තොත් නිෂ්පාදන සම්පත් සීමිතයි. අපි ආර්ථික සම්පත් ගැනනේ කතා කරනවා කිව්වේ. දැන් මේ ඉගෙන ගත්ත ආර්ථික සම්පත් සීමිතයි. මේන් බලන්නකෝ තියෙන ප්‍රශ්නේ. මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. හැබැයි ඒ අසීමිත උවමනා ඉටු කරගන්න තියෙන සම්පත් සම්භාරය සීමිතයි. ඒ නිසා රටක ඕනෑම ආර්ථිකයක පොදු ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. මොකද්ද පොදු ප්‍රශ්නය? අසීමිත උවමනාවන්ට සාපේක්ෂව ආර්ථිකයේ සතුව පවත්නා සම්පත් සම්භාරය සීමිතයි. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අන්නේ ප්‍රමාණවත් නොවන තත්වයට අපි කියනවා පුතේ හිඟයි කියලා. ඒකට නමක් දෙනවා ආර්ථික විද්‍යාවේ හිඟකම කියලා. එහෙනම් අය පුතාලා හිඟකම යන්නේ අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මොකද්ද? සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව එකී සමාජය තුල පවතින සම්පත් සම්භාරය සීමිත වන තත්වයට අපි කියනවා හිඟකම කියලා. මම ආයෙත් කියනවා හොඳට අහගෙන ඉන්න. අසීමිත උවමනාවන්ට සාපේක්ෂව බලද්දී සමාජයේ සතුව පවත්නා සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම. එහෙම නැත්නම් සීමිත වන තත්වයට අපි කියනවා හිඟකම කියලා. එතකොට හිඟකම පැන නගින්න බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. උගන්නපු දේ අහගෙන හිටියේ ඔක්කොමලා. මට කියන්න එහෙනම් හිඟකම කියන ගැටලුවට හේතු දෙක මොකක්ද වෙන්න ඕන?
කතා මිනිසුන්ගේ කරන්න ඕන. උවමනා අසීමිත වීම. එකක් මිනිසුන්ගේ උවමනා මිනිස් උවමනා අසීමිත වීම. very good. අනිත් හේතුව එන. සම්පත් සීමිතයි. ඔව් ආර්ථිකයක් තුල පවත්නා සම්පත් සම්භාරය සීමිත වීම. පුතේ ඔයව අහලා තිනවා විභාගෙට. මම දැන් තව ටිකකින් පෙන්නන්නම් විභාග ප්‍රශ්න. ඒතරවා විශ්වාස කරાવી අඩේ මේ උගන්නනෙවුවා මේ ඉගෙන ගන්නෙවුවා එහෙම් පිටින්ම අහනවා. ඒතර ආර්ථික විද්‍යාව කියන විෂය අමාරුවක් නෙමෙයි නේ තියෙන්නේ. ඔයා උනන්දු නොවන තත්ත්වයක් තියෙන්නේ. ඒක විශ්වාස කරන්න. ඒ කියන්නේ පුතේ මේ උගන්නන දේවල් එහෙම් පිටින්ම අහනවා. එලෙසම අහනවා. කෙලිම අහනවා හිඟකම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? හිඟකමක් පැන නගින්නේ කවර හේතු නිසාද? ලකුණු 2ක විතර ප්‍රශ්නයක්. නැත්තම් ලකුණු 3ක විතර ප්‍රශ්නයක්. ඒතර ඔයා හිඟකම නිර්වචනය කළා මේ හේතු දෙක ලියන්නයි තියෙන්නේ. පැහැදිලිද පුතේ? හරි. එහෙනම් අපි ඉස්සරලාම හිඟකමට නිර්වචනයක් දෙමු. අද මේ ඉගෙන ගන්න දේ අමතක කරන්න එපා. ගොඩාක් වටිනා මාතෘකාවක් කියලා දෙන්නේ. ලියා ගන්න හිස්තැනේ මුලින්ම මෙහෙම ලියන්න. ඕනෑම සමාජයක් තුල ඕනෑම සමාජයක් තුල ජීවත් වන ඕනෑම සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අසීමිත වූ උවමනා ඉටු කර ගැනීම සඳහා එකී සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවන තත්ත්වය හිඟකම වේ. හරි පහලින් තියෙන දේ බලා ගන්න මය පුතාලා ඔන්න අහගන්න. මෙම ප්‍රශ්නය පැන නගින්නේ යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීමත් එකී උවමනා සපුරාගත හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට ලබාගත හැකි සම්පත් සම්භාරය සීමිත වීමත් නිසාය. හිඟකම පිළිබඳ ප්‍රශ්නය පැන නැගීමට බලපාන හේතු දෙකකි. ඒ හේතු දෙක තමයි ඔය අවසානට කියවලා තියෙන්නේ. එහෙනම් පාඩම් කරගන්න පළවෙනි හේතුව මෙහෙම ලියන්න. පළවෙනි හේතුව ලියන්න පුතේ. සමාජය තුල ජීවත් වන මිනිසුන්ගේ සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ උවමනා අසීමිත වීම සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ උවමනා අසීමිත වීම දෙවෙනි හේතුව ලියන්න පුතේ. සමාජයේ සතු සම්පත් සම්භාරය ඒ කියන්නේ මුළු සම්පත් ප්‍රමාණය සම්පත් සම්භාරය සීමිත වීම සමාජයේ සතු සම්පත් සම්භාරය සීමිත වීම
අන්න බලන්න. උවමනා අසීමිත වෙනවා, සම්පත් සම්භාරයේ සීමිත වෙනවා. ඒ නිසා හිඟකම කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. පැහැදිලිනේ? right. බලාගන්න ඊළඟට කියනවා ඉහත ලක්ෂණ දෙක සෑම සමාජයක් සම්බන්ධයෙන්ම දක්නට ලැබෙන නිසා හිඟකම පිළිබඳ ප්‍රශ්නය සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයක් වේ. කොටුව ඇතුලේ කියනවා සෑම ආර්ථික ප්‍රශ්නයක්ම හිඟකමක් නැත්නම් හිඟකමෙන් ජනිත වන නිසා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ හිඟකමයි. හරි වැදගත් දේවල් ටිකක් ඔය කිව්වේ. ඒ ටිකම මම මෙහෙම සාකච්ඡා කරනවා. ඔතන කිව්වේ පුතේ හිඟකම පොදු ප්‍රශ්නයක්. හිඟකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයක් කියලා තමයි වාට ඔය කියලා දීලා තියෙන්නේ. දැන් මම මෙන්න මේ වගේ දෙයක් කියලා දෙන්න හදනවා හරි වැදගත්. මම පුතාලා මෙන්න මේවා තමයි කටපාඩම් හරි කරගන්න ඕන. ඔයාට මතකද දැන් කියලා දුන්නා ඔයාට අපි ආර්ථික මේ නැත්තම් සූක්ෂම ආර්ථික සංකල්ප, සාර්වාර්ථික සංකල්ප, යථානුරූපී ප්‍රකාශන, අභිමතානුරූපී ප්‍රකාශන නේද? අවශ්‍යතා උවමනා, ඒ වගේ තියෙන ලක්ෂණ, වෙනස්කම් ඒවා කතා කරගමින් ආවා මුල ඉඳලා ওই ටික තමයි සාකච්ඡා කරමින් ආවේ ඔය දරුවෝ. එතකොට මම දැන් මේ කියලා දෙන්න උත්සාහ කරන දේ හොඳට අහගන්න. පුතේ මේ හිඟකම කියන සංකල්පය තුල අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. මම පුතා මේ හතර අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. මොකද හිඟකම පිළිබඳ ප්‍රශ්නයක් අහලා ලකුණු හතරක් දුන්නොත් මෙන්න මේ ලක්ෂණ හතර නැතුව ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. අපෙන් ඇහුවොත් ප්‍රශ්නයක් හිඟකම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියලා ඔයා ඔය උඩම ලිව්ව පොඩි රූල් දෙකේ නෝට් එක ලියලා ලකුණු ගන්න බෑ ඔක්කොම. හිඟකම නිර්වචනය කරලා හිඟකම පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු හතරක් තියෙනවා. ආන්ගේ කරුණු හතර ලියන්න පුරුදු වෙන්න. දැන් මං කියලා දෙන්නේ ඔය පුතාලට හිඟකම සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු මූලික කරුණු මොනවද කියන එක සාකච්ඡා කරා. මේ බලන්න පුතේ හිඟකම පිළිබඳව මෙන්න මේ කරුණු හතර අවධාරණය කරන්න ඕන. බලා ගන්න හැමෝම ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. එක හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. විශ්ව සාධාරණ ගැටලුවක්. එහෙම නැත්තම් මේකට කියනවා හිඟකම පොදු ප්‍රශ්නයක්. සෑම සමාජයකටම පොදු ප්‍රශ්නයක්. දෙවෙනි ලක්ෂණය හිඟකම කියන එක අපි සලකනවා සාපේක්ෂ සංකල්පයක් කියලා දෙන්නම්ම. සාපේක්ෂ සංකල්පයක්. තුන්වෙනි ප්‍රශ්නේ හිඟකම කියන්නේ දිලිඳුකම නොවන බව. දිලිඳුකම නොවන බව. මේ ඔක්කොම වෙන වෙනම කියලා දෙනවා. ඒ හින්දා හරිය අවබෝධයෙන් අහගෙන ඉන්න. අවසාන කාරණේ තමයි හිඟකම නිසා තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන බව. ඒ හින්දා හිඟකම කියන්නේ විශ්ව නැත්තම් මේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයක් කියලා අපි ඉගෙන ගන්නවා. එතෙන් අපි හිමීට එමු. දැන් මේවා කිව්වට මොනවත් ඔයාගේ ඔළුවට කියන්නේ මන් දන්නවා. මොකද ඔයා අද තමයි මේ පාඩම ඉගෙන ගන්න. ජීවිතේ පළවෙනි වතාවට. හැබැයි දැන් ඔයා යමක් තේරුම් ගත්ත හිඟකම කියන්නේ මොකක්ද කියලා. ඒක මට සතුටුයි. හිඟකම කියලා කිව්වේ සමාජයක් තුළ ජීවත් වන මිනිස්සුන්ගේ අසීමිත මිනිස් වමනාවන්ට සාපේක්ෂව ඒ සමාජය තුළ පවතින සම්පත් සම්භාරය සීමිත වන තත්ත්වය නේද? ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටලුව තමයි හිඟකම කියලා අපි අදහස් කළේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ හිඟකම පිළිබඳව අවධාරණය කළ යුතු නැත්තම් සැලකිලිමත් විය යුතු කරුණු හතරක් තියෙනවා. ඒ හතර කියලා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. හරි, පළවෙනි කාරණේ විතරක් අපි ගමු. මොන හොඳට අහගන්න.
පුතේ පළවෙනි කාරණේදී කියනවා හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් හිඟකම කියන්නේ පොදු ප්‍රශ්නයක්. මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? ඔන්න පුතේ අහගෙන ඉන්න. අපි කියනවා හිඟකම කියන සංකල්පය දුප්පත් රටවල්, පොහොසත් රටවල්, සංවර්ධිත රටවල්, සංවර්ධනයේ වෙමින් පවතින රටවල්, ධනවාදී රටවල්, සමාජවාදී රටවල් යනාදී වශයෙන් වර්ග කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. හිඟකම කියන ප්‍රශ්නය හැම සමාජයකටම පොදු ප්‍රශ්නයක්. ඒකයි මේකට කියන්නේ විශ්ව සාධාරණ ප්‍රශ්නයක් කියලා. ඇයි එහෙම වෙන්නේ? පුළුවන් නම් කාට හරි කියන්න පුළුවන්ද බලන්න. ඇයි හිඟකම හැම සමාජයකටම පොදු ප්‍රශ්නයක් වෙන්නේ? කවුරු හරි කියන්න බාන්න හිතලා. බලමු හිතන්න පුළුවන් අය ඉන්නවද කියලා. මං කියනවා හිඟකම ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය, ඇමරිකාව මේ හැම රටකටම පොදු ප්‍රශ්නයක්. ඇයි එහෙම කියන්නේ? කවුරු හරි කියන්න බලන්න. ඇයි හිඟකම හැම රටකටම පොදු වෙන්නේ? මං කියනවා ලෝකේ සෑම රටකම හිඟකමක් තියෙනවා කියලා. ඇයි? කෝ අපේ තර්ක කරන ළමයි. ආමෙන් අහගන්න. ඊට පස්සේ ඇහුවොත් කියන්න. පුතේ හිඟකම ඇති වෙන්න බලපාන හේතු දෙක මොකක්ද? මිනිස් උවමනා අසීමිත වීම. සමාජයේ සතු සම්පත් සම්භාරය සීමිත වීම. එතකොට ඔය හේතු දෙක හැම සමාජයකටම පොදුයි නේද? මොන හේතු දෙකද? ලෝකේ ඕනෑම රටක ජීවත් වන මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ලෝකේ කිසිදු රටක් තියනවද පුතේ මිනිස්සුන්ගේ උවමනා සීමා සහිත වෙන රටක්? තියෙන්න විදියක් නැහැ. තියෙන්න විදියක් නැහැ. කවුරුත් සැනසීලා කෙලවර වෙන්නේ නැහැ. එහෙනම් මේ රහත් වෙච්ච මිනිස්සු ඉන්න ඕන. බුදු වෙලා තියෙන්න ඕනේ නේ ඔක්කොමලා. නේද? එහෙම රටවල් නැහැ ලෝකේ. කිසිම රටක් එහෙම නැහැ. හැම රටකම ජීවත් වන මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. කිසිදු සීමාවක් නැහැ. දෙවෙනි හේතුව බලන්න. ලෝකේ සෑම සමාජයක් සතුවම තියෙන සම්පත් සම්භාරය අර කියන උවමනාවන්ට සාපේක්ෂව සීමිතයි. ලෝකේ කිසිම රටක් නැහැ අසීමිතව සම්පත් තියෙන රටක්. දැන් හිරු එළිය වාතයේ වර්ෂා ජලය වගේ දේවල් ලැබෙන වෙලාවේ අසීමිතව ලැබෙනවා. ඒක ඇත්ත. ඒවා කීපයයි. හැබැයි භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සම්පත් ගත්තොත් ඒ වගේ සැපයුම සීමිතයි. සැපයුමේ හිඟයක් තියෙන. එහෙනම් පුතේ හිඟකම ඇති වෙන්න බලපාන හේතු දෙක ලෝකේ සෑම සමාජයකටම පොදුයි. එහෙනම් ඒ හේතු දෙක පොදුයි නම් ඒ මත ගොඩනැගෙන හිඟකම කියන ප්‍රශ්නයත් ලෝකේ සෑම සමාජයකටම පොදු වෙන්න ඕන. ඒකයි අපි කියන්නේ හිඟකම යනු විශ්ව සාධාරණ ගැටලුවක්. හිඟකම යනු පොදු ප්‍රශ්නයක් කියලා අපි ඉගෙන ගන්නවා. මම හිතනවා ඒක තේරුණා කියලා. කාට හරි තේරෙන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් කියන්න බලන්න. මම ආපහු පැහැදිලි කරලා දෙනවා. තේරුණාද නැද්ද? තේරුණාද පුතේ? තේරුණා සර්. තේරුණා නේද? බොහොම හොඳයි. එහෙනම් අපි ඒක ලියාගෙන ඉමු ඊළඟ කාරණේට යන්න කලින්. පළවෙනි ලක්ෂණය කියන්නේ ඒක මම සාකච්ඡා කරලා ඉන්න ඕන පළවෙනි එක. පළවෙනි එකත් ඉවර කරලා ඉමුකෝ. එතන නෝට් එක කතා කරන්න ලේසි. පළවෙනි එක හැටියට තියෙන්නේ මම මේ ලියපු එකේ දෙවෙනි කාරණේ. මොකද්ද? හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. දැනටමත් ඔයා මේක දන්නව ඇත්තටම. මම ඔයාට කිව්වා පුතේ මේ හිඟකම කියන එක සංසන්දනාත්මකව ඉදිරිපත් කරන දෙයක්.
මිනිස් උවමනා අසීමිතයි. ඒ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව තමයි පවත්නා සම්පත් සම්භාරයේ සීමිත වෙන්නේ. බැරි වෙලාවත් කිසියම් සම්පතක එක උවමනාවයි නම් තියෙන්නේ. එතන හිඟකමක් පැන නගින්නේ නැහැ. මම ඒකට උදාහරණයක් දුන්නා ඔයාලට මතක ඇති. පුජ්‍යලේක් සතුව තියෙනවා අක්කරයක ඉඩමක්. ඒ අක්කරයකේ ඉඩමේ තියෙන එකම ප්‍රයෝජනේ ගේ හදන එක නම් එතන උවමනා අසීමිත නැහැ. එක විකල්පයයි තියෙන්නේ ගේ හදන එක විතරයි. එතනදී ඉඩම හිඟ සම්පතක් වෙන්නේ නැහැ. මොකද ගේ හදන්න ඉඩම ඇතිනේ. හැබැයි එහෙම නෙමෙයි සත්‍ය ලෝකයේ තියෙන්නේ. සම්පත්වල උවමනා විකල්ප භාවිත රාශියක් තියෙනවා. ඒ නිසා ඔය තේරීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි කියනවා හිඟකම කියන එක සාපේක්ෂව ඉදිරිපත් කරන සංකල්පයක්. උවමනාවන් අසීමිතින්ද තමයි සම්පත් සීමිත වෙලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ මේක සාපේක්ෂව ඉදිරිපත් කරන සංකල්පයක් කියලා. දැන් ඔයාට මම මෙහෙම කිව්වොත් මම ඔයාට රුපියල් 1000ක් දීලා කියනවා පුතේ කෑම එකක් කන්න කියලා. දැන් එතකොට මේ රුපියල් 1000 හිඟ සම්පතක් වෙනවද? නෑ. මොකද ඔයාට කෑම එකක් ගන්න ඒ රුපියල් 1000න් පුළුවන්. බලන්න මම මේ එකම අවස්ථාව විදි දෙකකට කියන්නේ. දෙවෙනි අවස්ථාව මම මෙහෙම කියනවා. ඔයාට රුපියල් 1000ක් දීලා කියනවා ඔයා කැමති දෙයක් කරන්න කියලා. දැන් ඔයාට මොකද වෙන්නේ රුපියල් 1000? හිඟ සම්පතක් වෙනවා. ඇයි? කැමති හැම විකල්පයකටම ඔයාට ඒ 1000 යොදා ගන්න ප්‍රමාණවත් නැහැ. ඒකයි මං කියන්නේ හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. උවමනා අසීමිත වීම නිසා තමයි සම්පත් සීමිත වෙලා තියෙන්නේ. එහෙම නැතුව එක උවමනාවකට අදාළව නම් හිඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. අපි ලියමු පළවෙනි ලක්ෂණය. හිඟකම යන්න සාපේක්ෂව ඉදිරිපත් කරන සංකල්පයක් බව. හිඟකම යන්න සාපේක්ෂව ඉදිරිපත් කරන සංකල්පයක් බව. පුතේ යටතේ තියෙන නෝට් එක බලා ගන්න අවශ්‍ය තැන්වල ඉරි ගහ ගන්න, highlight කරගන්න ඕන දෙයක් දාගන්න පුළුවන්. බලන්න හැමෝම හිඟකම නිර්වචනයේදී වඩාත් තීරණාත්මක සංකල්පය වන්නේ උවමනාවන්ය. කිසියම් දෙන ලද සම්පත් සම්භාරයක් හිඟකමක් ඇති කරයිද යන්න තීරණය කරන්නේ ඒ මගින් සමාජයේ අපේක්ෂා කරන උවමනා ප්‍රමාණය මතය. එබැවින් ආර්ථික විද්‍යාවේ හිඟකම නිර්වචනය කළ යුත්තේ සාපේක්ෂ අර්ථයකින්ය. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව තමයි පුතේ සම්පත් සම්භාරයේ සීමිත වෙන්නේ. හිඟ වෙන්නේ. එහෙනම් හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයකි කියලා මතක තියාගන්න. හරි. දෙවෙනි එක ඔය දෙක අංක දෙක චුට්ටක් උඩින් දාගෙන අර හිස්තැනක් වගේ තියෙන තැන ලියා ගන්නකො මෙන්න මේ කාරණේ. අර ධනවත් කියන එකට උඩින් දාගන්න අංක දෙක කියලා. ඒ අතර ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. අපි ලියමු හිඟකම යන්න විශ්ව සාධාරණ ගැටලුවක් වන බව. හිඟකම යන්න විශ්ව සාධාරණ ගැටලුවක් වන බව. විශ්ව සාධාරණයි කිව්වේ පුතේ හැමෝටම පොදුයි කියන එක. විශ්ව සාධාරණයි කිව්වේ හැමෝටම පොදුයි කියන එක. බලන්න එතන කියනවා මෙහෙම. හොඳට බලාගන්න නෝට් එක දිහා. ධනවත් රටවල් මෙන්ම දිලිඳු සංවර්ධනයේ වෙමින් පවතින රටවල්ද එකසේ මෙම ප්‍රශ්නයට මුහුණ දෙයි. වෙන්වෙන් වශයෙන් බලන කල දිලිඳු රටවලට වඩා ධනවත් රටවල ඒක පුජ්‍යල සම්පත් බහුල වුවත්
එම රටවල පවා මිනිස් අවශ්‍යතා සමග බැලූ විට සම්පත් ප්‍රමාණවත් නැත. අන බලන්න තර්කය අපි ඉදිරිපත් කරන පුතේ දැන් ඇමරිකා එක්සත් ජනපදයේ පුජ්‍යලේක් සහ ශ්‍රී ලංකාවේ පුජ්‍යලේක් ගත්තහම ඇමරිකා එක්සත් ජනපදයේ එක පුජ්‍යලේක් පරිභෝජනය කරන සම්පත් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ එක පුජ්‍යලේක් පරිභෝජනය කරන සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඇමරිකාවේ ජීවත් වෙන මිනිස්සයාගේ ජීවන තත්ත්වය ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ගේ ජීවන තත්ත්වයට වඩා උසස් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න රටවල් දෙකේම ජීවත් වෙන මිනිස්සුන්ගේ සියලු උවමනා තෘප්තිමත් නැත. ලෝකේ කොච්චර සම්වර්ධිත රටක් තිබුණත් ඒ රට තුල ජීවත් වෙන සියලු මිනිස්සුන්ගේ සියලු උවමනා තෘප්තිමත් කරන්න ඒ රටේ සමාජයේ සම්පත් ප්‍රමාණවත් වෙන්නේ. ඒක තමයි ඇත්ත. එහෙම ඔයා නෑ කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. දැන් උදාහරණයක් ලෝකේ ධනවත්ම පුජ්‍යලයා. ඔයා අහලා තියෙන විදිහට කවුද පුතා? මං සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් අහන්නේ. ලෝකේ ධනවත්ම පුජ්‍යලයා කවුද? අහලා නැද්ද ඔයා යාගෙන? ලෝකේ සල්ලි වැඩිම තියෙන කෙනා කවුද? ධනවත්ම කෙනා. සාමාන්‍ය දැනීම පුතේ මතක තියාගන්න ඊට පස්සේ ඇහුවොත් ඒ තමයි බිල් ගේට්ස්. බිල් ගේට්ස් කියන්නේ කවුද? බිල් ගේට්ස් කියන්නේ පුතේ මයික්‍රොසොෆ්ට් කියන ආයතනයේ අයිතිකරුවා. මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් තමයි ලෝකයට පරිගණක නිෂ්පාදනය කරන්නේ. පරිගණකවල software එක හදනවා දන්නවද? Microsoft Office package කියලා එකක් තියෙනවා. Windows 10 8 කියලා ඔය ගහන්නේ අපි මේ Office package එක ඔයාලගේ මේ කම්පියුටර් එකට install කරන්නේ නේද? ඒක නැතුව ඒ software එක නැතුව වැඩ කරන්න බෑ machine එක. ඔයා දන්නවද අපි software එකක් install කරන හැම වේලකටම Microsoft ආයතනයේ සල්ලි දාන්න ඕන. අපි ඔය ගෙවන්නේ ලයිසන් ෆී එක කියලා එකක් ඒ Microsoft ආයතනයට යන ගාස්තුව. ලෝකේ සෑම රටකම පරිගණක යන්ත්‍රයක් සඳහා මේ Microsoft පැකේජ් එක ඉන්ස්ටෝල් කරන හැම වාරයකටම ගාස්තුවක් යන්න ඕන. එයින බිල් ගේට් තමයි ලෝකේ ඉන්න ලොකුම පෝසතා. මතක තියාගන්න. මං ඒක නෙවෙයි කියන්න හැදුවේ. මට වැදගත් වෙන්නේ එයාට එච්චර සල්ලි තිබ්බත් මං කියනවා එයාත් හිඟකම කියන ප්‍රශ්නයෙන් පෙළෙනවා. ඇයි? බිල් ගේට්ටත් දවසකට පරිභෝජනය කරන්න තියෙන උපරිම කාලය පැය 24යි. ඒ කියන්නේ එයාට කොච්චර සල්ලි තිබ්බත් කාලය එයාට හිඟ සම්පතක්. පැහැදිලිද? ඒ නිසා පුතේ එයාගේ සියලු උවමනා තෘප්තිමත් කරගන්න බෑ. මතක තියාගන්න. එයාටත් තියෙන සම්පත් සීමිත නිසා සියලු උවමනා තෘප්තිමත් කරගන්න බෑ. එහෙනම් සම්වර්ධිතද සම්වර්ධනයේ වෙමින් පවතින රටක්ද දුප්පත්ද පොහොසත්ද කියන එක අදාළ නැහැ. ලෝකයේ තියෙන සෑම සමාජයක්ම මේ හිඟකම කියන පොදු ප්‍රශ්නයට මුහුණ දෙනවා කියන එක මතක තියාගන්න. එතන තවදුරටත් කියනවා පුතේ මෙහෙම. හිඟකමක් නොමැති සමාජයක් තුල නැත්නම් සමාජයක කිසිදු ආර්ථික භාණ්ඩයක් තිබිය නොහැක. එවැනි සමාජයක සෑම භාණ්ඩයක්ම ශූන්‍ය මිලකදී අපිරිමිතව සැපේ. එහෙත් එබඳු තත්වයක් පවතින්නේ සැපයුමක් පවතින විටකදී හිරුවෙලිය වාතය වැනි ආර්ථික නොවන භාණ්ඩ සඳහා පමණි. මේවා උවමනාවන්ට සාපේක්ෂව බලන කල සාමාන්‍යයෙන් හිඟ නොවේ. තමයි එතන අමුතු කතාවක් කියනවා. මොකක්ද මේ අමුතු කතාව? හිඟකමක් නැහැ කියලා කවුරු හරි තර්ක කරනවා නම් ඒ ඕනම සමාජයක සෑම භාණ්ඩයක්ම නොමිලේ අසීමිතව ලැබෙන්න ඕන. නොමිලේ ලැබෙන්නත් ඕන අසීමිතව ලැබෙන්නත් ඕන. හිඟකමක් නැත්තම් එහෙම තමයි වෙන්න ඕන. නමුත් ලෝකේ කිසිම රටක් තියනවාද සියලු භාණ්ඩ හිඟකමකින් තොරව අසීමිතව ලැබෙන අවස්ථා තියනවාද? නෑ. ඇයි එහෙම නොලැබෙන්නේ? හිඟ නිසා.
හිඟකමක් තියෙන හැම වෙලෙම පිරිවැයක් දරන්න වෙනවා ලබා ගන්න. පිරිවැයක් දරන හැම වෙලෙම අපි මිලක් අය කරලා තමයි ඒක දෙන්නේ. ඒ නිසා පුතේ හිඟකම තියෙන ප්‍රශ්නය ලෝකේ හැම රටකම තියෙනවා. හිඟකමක් නැතිව තියෙන ඔය හිරු එළිය වාතයේ වර්ෂා ජලය වගේ අසීමිතව සැපයුමක් තියෙන ආර්ථික නොවන සම්පත් හෝ භාණ්ඩ සම්බන්ධයෙන් විතරයි. ඒකයි අපි කියන්නේ හිඟකම විශ්ව සාධාරණ ප්‍රශ්නයක් කියලා. මතක තියාගන්න මයි පුතාලා. රයිට්. එහෙනම් අපි යනවා තුන්වෙනි ලක්ෂණය. මෙන්න හිඟකම යනු දිලිඳුකම නොවන බව. අපි ඒකත් ඉගෙනගෙන ඉමු. මම කියනවා දුප්පත්කමයි හිඟකමයි කියන්නේ ප්‍රශ්න දෙකක්. කාට හරි පුළුවන් නම් තර්කයක් කරන්න. ඇයි අපි එහෙම කියන්නේ? දුප්පත්කම කියන්නේ මොකක්ද? ඔයා දන්න විදියට දන්නවද මේ පන්ති කවුරු හරි දිලිඳුකම කියන්නේ මොකක්ද කියලා? දන්නවද පුතේ? නෑ. අපි ඉගෙනගෙන නෑනේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා poverty කියලා. තව නමක් කියනවා දරිද්‍රතාවය කියලා. දිලිඳුකම, poverty, දරිද්‍රතාවය. මේක අපි ඉගෙන ගන්න ඔයාගේ අවසාන පාඩමේ 2023 තමයි ඉගෙන ගන්න. තේරුණානේ? හරි. මොකද්ද මේ දරිද්‍රතාවයේ දිලිඳුකම කියලා කියන්නේ? මේන් අහගන්න. පුතේ දුප්පත්කම කියලා කියන්නේ සමාජයේ කිසියම් පුජ්‍යලයක් හෝ පුජ්‍යල කණ්ඩායමක් තමන්ගේ අවම අවශ්‍යතාවයන්වත් ඉටු කර ගැනීමට ප්‍රමාණවත් සම්පත් භුක්ති නොවිදින තත්ත්වය. එහෙමත් නැත්නම් මෙහෙම කිව්වොත් සමාජය තුල කිසියම් පිරිසක් හෝ එක පුජ්‍යලයක් ජීවත් වෙනවා තමන්ගේ අවම උවමනාවන්වත් නැත්නම් අවම අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න ප්‍රමාණවත් සම්පත් එයාට නැත්තම් එයා දුප්පතෙක්. ඒ කියන්නේ අවම අවශ්‍යතා කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්. ඒවා තමයි අවම අවශ්‍යතා ටික. ඒ ටිකවත් ඉටු කරගන්න කිසියම් පුජ්‍යලයකට හෝ පුජ්‍යල කණ්ඩායමකට බැයි නම් එයාලා අපි සලකනවා දුප්පත්තු කියලා. එයාලා දිලිඳුකමෙන් පෙළෙන අය. හැබැයි පුතේ හිඟකම කියන්නේ ඒක නෙමෙයි. හිඟකම කියන්නේ අවම අවශ්‍යතාවයන් ඉටු කරගන්න ප්‍රමාණවත් සම්පත් නැති තත්වයේද? නෑ. හිඟකම කියන්නේ පුතේ ඊට වඩා සරල ප්‍රශ්නයක්. දුප්පත්කම ටිකක් දරුණුයි ඇත්තටම. හිඟකමෙන් පෙන්වන්නේ මිනිස්සුන්ගේ අසීමිත වුවමනා තෘප්තිමත් කරන්න රට සතු සම්පත් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන தත්ත්වය. ඒක තමයි හිඟකම. දිලිඳුකම ඒක නෙවෙයි. තව දෙයක් කිව්වොත් දුප්පත් රටවලටයි පොහොසත් රටවලටයි දෙකටම හිඟකම පොදුයි කියලා මීට කලින් කියලා දුන්නා. එහෙනම් ඉතින් හිඟකම දිලිඳුකම වෙන්න විදියක් නැහැ. මොකද පොහොසත් රටවල දුප්පත් උනේ. එහෙනම් ඒ රටවල මිනිස්සුන්ට හිඟකමක් තියෙන විදිහක් නැහැ. එහෙම වෙනවද? නෑ. හිඟකම විශ්ව සාධාරණ ගැටලුවක්. ඒ හින්දා දුප්පත්කමයි හිඟකමයි කියන්නේ පැහැදිලිව සංකල්ප දෙකක් බව තේරුම් ගන්න. හරි. තුන්වෙනි කාරණේ ලියා ගන්න මම පුතාලා. මෙහෙම ලියන්න. හිඟකම යන්න දිලිඳුකම නොවන බව. හිඟකම යන්න දිලිඳුකම නොවන බව. හිඟකම යන්න දිලිඳුකම නොවන බව. හරි. මම පුතාලා බලා ගන්න ප්‍රශ්නේ එතන කාරණේ වාක්‍ය බලා ගන්න. හිඟකම යන්නෙන් අදහස් කරන්නේ දිලිඳුකම නොවේ. දිලිඳු පුජ්‍යලයන් මෙන්ම ධනවත් පුජ්‍යලයන්ද හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දේ. උදාහරණයක් දීලා තියෙනවා. ලොව ධනවත්ම පුජ්‍යලයාට පවා දිනකට පරිභෝජනය කිරීම සඳහා අවස්ථාව ලැබෙන්නේ උපරිම වශයෙන් පැය 24ක් පමණි. අන්න බලන්න. එයා ලෝකේ ලොකුම පොහොසතා. එයාටත් කාලය හිඟයි.
එහෙනම් දිලිඳුකමයි හිඟකමයි සමාන නම් පොහොසත්ම පුජ්‍යලයාට හිඟකමක් තියෙන විදිහක් නැහෙනේ. මොකද එයා දුප්පතෙක් නෙවෙයි නේද? ඒ නිසා පුතා දිලිඳුකමයි හිඟකමයි එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් බව මනාව තේරුම් ගන්න. හරි. මම පුතාලා යන්නේ අවසාන ලක්ෂණ ඉගෙන ගන්න. ලියා ගන්නකො මං කියලා දෙන්නම්. අවසාන ලක්ෂණේ ලියා ගන්න. හිඟකම යන්න කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය බව. හිඟකම යන්න කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය බව. කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය බව. අන්න ඒක පුතේ පොඩ්ඩක් සංකීර්ණයි. එහෙම ලොකුවට නෑ. හැබැයි මේ පැත්ත බලන්නකො එතන යමක් කියලා දෙන්න තියෙනවා ඔයාට. ඒ අවසාන කාරණේට අදාළව ඔයාට යමක් කියලා දෙන්න තියෙනවා. හොඳට බලා ගන්න මොකද්ද මම මේ කියලා දෙන්න යන්නේ. පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බලා ගන්න කියන දේ. හිඟකම සහ විකල්ප භාවිත. හිඟකම සහ විකල්ප භාවිත එක විට තියෙන අවස්ථාවක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලුවක් තියෙනවා. කාට හරි පුළුවන් නම් කියන්න මොකද්ද ඊළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලුව කියලා මේ පන්ති ඉන්න කවුරු හරි කියන්න. මම තාම කියලා දීලා නැහැ. හිඟකමයි විකල්ප භාවිතයි තියෙන අවස්ථාවක අපිට මුහුණ දෙන්න වෙන ඊළඟ ගැටලුව මොකද්ද? ඔයා හිතන විදිහට මොකද්ද වෙන්නේ? පුතේ ඊළඟ ගැටලුව තමයි තේරීම කියලා ප්‍රශ්නයක් මුහුණ දෙන්න වෙනවා අපිට. ඒ කියන්නේ හිඟකමක් තියෙනවා. ඒ වගේ මේ සම්පත්වල විකල්ප ප්‍රයෝජන ගොඩක් තියෙනවා. දැන් අපිට පුළුවන් ද පුතා මේ ඔක්කොම විකල්ප සඳහා මේ සම්පත එකවර පාවිච්චි කරන්න? බැහැ. ලැබෙන සම්පත් ප්‍රමාණය සීමිතයි හිඟයි. හැබැයි මේ හිඟ සම්පත්වල එකිනෙකට වෙනස් විකල්ප භාවිතයන් රාශියක් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පුතේ මේ විකල්ප අතරින් කිසියම් විකල්පයක් තේරීම කියන ගැටලුවට මුහුණ දෙන්න. මෙන්න මෙහෙම ඕනෑම ආර්ථිකයක් මූලික තේරීම් තුනක් සඳහා මුහුණ දෙනවා. අපි ඉදිරියේදී කියලා දෙනවා තේරීම කියලා සංකල්පයක් තියෙනවා මම ඊළඟට කතා කරනවා. මොනවද මේ ගැටලු තුන තේරීම් තුන? එකක් කුමක් කොපමණ නිපදවනවාද? මෙන්න පළවෙනි තේරීම. කුමක් කොපමණ නිපදවනවාද? වෙන දෙවෙනි තේරීම. කෙසේ නිපදවනවාද? කෙසේ නිපදවනවාද? මෙන්න තුන්වෙනි තේරීම. කා සඳහා නිපදවනවාද? කා සඳහා නිපදවනවාද? බලන්න. දැන් ඒ කියන්නේ ඕනෑම සමාජයක් හිඟකමට මුහුණ දෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත රාශියක් තියෙනවා. ඒ විකල්ප අතරින් එක විකල්පයක් තේරීම කියලා ප්‍රශ්නයකට ඕනම සමාජයක් මුහුණ දෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රධාන තේරීම් තුනකට සෑම සමාජයක්ම මුහුණ දෙනවා. ඒ තමා පුතා කුමක් කොපමණ නිපදනවාද? කෙසේ නිපදනවාද? කා සඳහා නිපදනවාද කියන තේරීම් තුන. මෙන්න මේ ප්‍රශ්න තුනට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. ඔන්න අහගන්න අපි එන පොයින්ට් එක. මේ කුමක් කොපමණ නිපදනවාද? කෙසේ නිපදනවාද? කා සඳහා නිපදනවාද කියන ප්‍රශ්න තුනට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. එහෙනම් සෑම සමාජයක්ම මූලික ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මේ මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ හිඟකම නිසා නේද පුතේ? බලන්නකො තර්ක කරලා. හිඟකමයි විකල්ප භාවිතයි තියෙද්දිනේ තෝරන්න වෙන්නේ. තෝරනකොට තමයි මූලික ආර්ථික ප්‍රශ්න පැන නගින්නේ. එහෙනම් මූලික ආර්ථික ප්‍රශ්න පැන නගින්නේ තෝරන හින්දා. තෝරන්න වෙන්නේ හිඟ නිසා.
එහෙනම් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මූලික ආර්ථික ප්‍රශ්නේද හිඟකමද? ප්‍රධාන ප්‍රශ්නේ හිඟකම. හිඟකමක් නොමැති වුණා නම් මේ මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න නෙවෙයි. හිඟකම කියන ප්‍රශ්නේ තමයි කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය වෙන්නේ. මොකද හිඟකමක් තියෙන වෙලාවක විකල්ප භාවිත අතර තෝරන්න වෙනවා. තෝරනකොට තමයි මූලික ආර්ථික ප්‍රශ්න බිහි වෙන්නේ. එහෙනම් මූලික ආර්ථික ප්‍රශ්න නෙවෙයි ප්‍රශ්නේ. හිඟකම තමයි විසඳ ගන්න ඕන ප්‍රශ්නේ. ඒකයි අපි කියන්නේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නේ වෙන්නේ හිඟකම කියලා. අන්න ඒක මතක තියාගන්න. බලන්න එතන කියලා තියෙන විස්තරය ඔයාලා. කිසියම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත බැවින් එම හිඟ සම්පත් යොදා කවර අවශ්‍යතා, ඒ කියන්නේ කුමන විකල්ප භාවිතය සපුරා ගන්නේ දැයි තේරීම් කිරීමට සිදුවේ. එයින් විවිධ ආර්ථික ගැටලු පැන නගී. මේ අනුව ආර්ථික ගැටලු වල ප්‍රභවය හිඟකමයි. එනම් ආර්ථික විද්‍යාවේ පදනම හිඟකමයි. අන්න එතන චූටි වාක්‍යයක් ලියන්න ඕන ඔයා. ලියන්න මෙහෙම. මෙහිදී ඕනෑම ආර්ථිකයක් විසින් මුහුණ දෙන ප්‍රධාන තේරීම් තුනකි. ඒවා මූලික ආර්ථික ප්‍රශ්න ලෙස හඳුන්වයි. එනම් පුතේ මේ ඉඩ තියෙනවා මෙතන අර බහුවර්ණ ප්‍රශ්න දෙකට ඉස්සරහින් තියෙන ඉඩේ ලියා ගන්න මේ ප්‍රශ්න තුන ලියන්න හදන්න. එනම් පළවෙනි එක ලියන්න කුමක් කොපමණ නිපදවනවාද යන්න. දෙවෙනි එක ලියන්න කෙසේ නිපදවනවාද යන්න. තුන්වෙනි එක ලියන්න කා සඳහා නිපදවනවාද යන්න. හරි. ඒතර ඔන්න හිඟකම පිළිබඳ මූලික සිද්ධාන්තය අපි අවසන් කළේ. දැන් අද දවසේ මම ගොඩක්ම බර තැබීම කළේ ওই හිඟකම කියන එක උගන්වන්න. දැන් පොඩි සාරාංශයක් ගමු අද දවසේ කතා කරපු ඒ හිඟකම කියලා ප්‍රශ්නේ ගැන විතරක් ගමු සාරාංශයක්. අපි කිව්වා හිඟකම කිව්වේ මොකද්ද පුතේ? අපි හිඟකම කියලා නිර්වචනය කළේ සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව එකී සමාජය තුල පවත්නා සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටලුව. ඒ කියන්නේ උවමනාවන්ට සාපේක්ෂව පවත්නා සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටලුවට තමයි අපි හිඟකම කියලා කියන්නේ. ඊළඟට අපි තර්ක කළා මේ හිඟකම පිළිබඳ ගැටලුව ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකයි තියෙන්නේ. එකක් තමයි මිනිස්සුන්ගේ උවමනා අසීමිත වීම කියන හේතුව. අනිත් එක තමයි ආර්ථිකයේ සතු සම්පත් සම්භාරය සීමිත වීම කියන හේතුව.
ඊළඟට අපි තර්ක කළා පුතේ මේ හිඟකම කියන ප්‍රශ්නය පිළිබඳව අවධාරණය කළ යුතු මූලික කරුණු 4ක් තියෙනවා. මොනවද ඒ කරුණු 4 කියලා අපි ඉගෙන ගත්තේ? එකක් තමයි හිඟකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක් කියන తত্ত্বය. දෙවෙනි එක තමයි හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. සමස්ත ලෝකයේටම පොදු ප්‍රශ්නයක්. තුන්වෙනි එක අපි කිව්වා හිඟකම සහ දිලිඳුකම කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප දෙකක්. හතරවෙනි එක තමයි මේ දැන් කතා කරලා විවර කළේ. හිඟකම කියන්නේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්නවලට හේතුව නිසා අපි කියනවා හිඟකම කියන්නේ කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නය කියලා. ඔන්න ඔහොමයි අපි හිඟකම පිළිබඳ කරුණු ටික දැනගන්න ඕන. හරි. දැන් බලන්න මම ඔයාලගේ ඔය දැන ගැනීම පිණිස මම ඔය විභාගෙට අහලා තියෙන ප්‍රශ්න කීපයක් දීලා තිනවා බහුවර්ණ පේපර් එකේ. රචනා පේපර් එකේ ප්‍රශ්නයකුත් තියෙනවා. පළවෙනි බහුවර්ණ ප්‍රශ්න දෙක කරන්න විනාඩි 4ක් 5ක් දෙන්න මම කියවලා කරන්න ඕන. ටියුට් එක නැති අය ගැටලුවක් කරගන්න එපා ඊළඟ දවසේ කර හැකි. මං හෙට දවසේ දෙන්නම් ඒක. හරි. 1යි 2යි ප්‍රශ්න දෙක කරන්න බලන්න. ඉක්මනට කරන්න. විනාඩි 5යි දෙන්නේ මම උත්තර සාකච්ඡා කරනවා. පුතේ ඔයා බලමු බහුවර්ණ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නය වන්නේ මේ 2005 A level පේපර් එකේ අහපු ප්‍රශ්නයක්. ඒකේ අහනවා පළවෙනි කොටස විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹා යාමයි හිඟ ස්වභාවික සම්පත් අධික ලෙස ප්‍රයෝජනයට ගැනීමයි පරිසරයේ දූෂණය වීමයි අසීමිත මිනිස් උවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිඟකම බාධාවක් වීමයි. ඒකනේ පුතේ උත්තරේ. උත්තරේ අංක 4 ගහලා තියෙන්න ඕන. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ හිඟකම හින්දානේ. ඒතර හිඟකම කියන එක නිර්වචනය වෙලා තියෙන්නේ 4 වෙනි උත්තරේ. ඒතර වාගේ උත්තරේ එන්න ඕන අංක 4. හරි. ඊළඟ ප්‍රශ්නාංක 2 බලන්න. හිඟකම පිළිබඳ ප්‍රශ්නය 2006 ලෙවල් වල අහලා තියෙන. හිඟකම පිළිබඳ ප්‍රශ්නයෙන් අර්ථවත් වෙන්නේ මොකක්ද? එක මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවත්නා රටවල පමණක් දක්නට ලැබේ වැරදි. දෙක මිල ගණන් පහළ දැමීමට හැකිනම් මුළුමනින්ම තුරන් කළ හැක වැරදි. තුන යන්නෙන් අදහස් වන්නේ සමහර භාණ්ඩ හිඟ බවයි වැරදි. හතර පැන නගින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් උවමනා සපුරාලිය නොහැකි බැවිනි. ඒක තමයි උත්තරේ. උත්තරේ අංක 4. බලන්නකො පුතේ මේ උගන්නපු දේ එහෙම මහන ඔයාගේ උසස් පෙළට. ඒකයි මං කිව්වේ උගන්නන දේවල් හරියට පාඩම් කරන්න කියලා. එහෙම නැතුව ඔයාට උත්තර ලියා ගන්න බෑ. හැබැයි ඔයා හරියට පාඩම් කළොත් ඔයාලට සාර්ථක උත්තරයක් ලියා ගන්න පුළුවන්. එන උගන්නන දේවල්ම තමයි අහන්නේ. ඒ නිසා ඔයාට ගැටලුවක් නැහැ. හරියට පාඩම් කළා නම් සාර්ථක උත්තරයක් ලියා ගන්න පුළුවන්. හරි අපි යමු ඊළඟට පොඩි රචනා ප්‍රශ්නයක් අහලා තිනවා බලන්න පුළුවන්ද කියලා හිතන්න. 2008 A level paper එකේ අහ ප්‍රශ්න මන් දීලා තියෙන්නේ. සෑම පුජ්‍යලයක්ම ඊතා පිරිමැසුන් ලෙස සම්පත් භාවිතා කරන්නේ නම් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳෙනු ඇත. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. අන්න ප්‍රශ්නේ. දැන් මම ඉස්සරලාම කාට හරි අවස්ථාවක් දෙනවා පන්ති. මම ප්‍රශ්නේ අහපව් කියන්නම් අහගෙන ඉන්න. මේකේ අහන්නේ පිරිමැසුන්දායක ලෙස සම්පත් භාවිතා කළොත් හිඟකම පිළිබඳ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්ද කියලායි අහන්නේ. මට කියන්න විසඳ ගන්න පුළුවන්ද බැයිද කියලා. මම මේ ඕපන් අවස්ථාවක් දීලා තියෙන්නේ. මොකද කියන්නේ? පුළුවන්ද?
හිඟකම විසඳ ගන්න බෑ. හා. ඇයි බැරි? දැන් මට හේතුව කියන්න කවුරු හරි. ඔව් කියන්න. මට ඇහෙන්නේ. කතා කරන්න පුතේ. කියන්න උත්සාහ කරනවා කියන්නේ. ඇයි හිඟකම පිළිබඳ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි පිරිවැසුම් දායක ලෙස සම්පත් භාවිතා කිරීම තුලින්? අවශ්‍යතාවන් සීමිත නොවන නිසා. අවශ්‍යතා සීමිත නොවන නිසා. අවශ්‍යතාවද උවමනා සීමිත නොවන නිසා කියමුක. ඒක පොඩ්ඩක් හොඳ ප්‍රශ්නයක්. කියන උත්තරයක්. තාම මට හරිම උත්තරය ආවේ නැහැ. කියන්න බලන්න තව ටිකක්. දැන් මම කියනවට වඩා ඔයාගේ මොන හරි දෙයක් මට දැනගන්න ඕනේ. සාපේක්ෂව පැන නගින ගැටලුව නිසා. සාපේක්ෂව බලන සංකල්පයක් නිසා. අපි බලමු. වෙන මොනවද අයිඩියා තියෙන්නේ? බලන්න මේ විභාග ප්‍රශ්නයක් කියන්නේ 2008 අහලා තියෙන මේ මම දීපු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මම ඇහුවේ නම් ඔයා කියයි ඒක නිකන් අතාත්විකයි නේ හරි කියලා. දැන් උසස් පෙළට අහලා තියෙන. ඒකට අපිට සාධාරණ උත්තරයක් තියෙන්න ඕන මේකට. දැන් අහගන්න. පුතේ මෙයා අහන්නේ පිරිමැසුම් දායක ලෙස සම්පත් භාවිතා කිරීම තුලින් හිඟකම කියන ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද බැයිද කියලා අහන්නේ ඔය. ඇත්තම කතාව විසඳන්න බෑ. හේතුව තමයි හිඟකම කියන ප්‍රශ්නය ඇති වෙන්නේ පිරිමැසුම් දායක නොවන ලෙස සම්පත් භාවිතා කළොත් නම් පිරිමැසුම් දායක ලෙස භාවිතා කරපුවාම හිඟකම නැති වෙන්න ඕන. පැටලුණක් දන්නේ කියපු දෙය. ඒ කියන්නේ මං කියන තර්කය අහගන්නකෝ. මම කියන්නේ පුතේ හිඟකම ඇති වෙන්නේ පිරිමැසුම් දායක නොවන ආකාරයෙන් සම්පත් භාවිතා කළොත් නම් දැන් අපි පිරිමැසුම් දායක ලෙස සම්පත් භාවිතා කළොත් එහෙනම් දැන් හිඟකම නැති වෙලා යන්න ඕන. නමුත් ඇත්තටම හිඟකම ඇති වෙලා තියෙන්නේ පිරිමැසුම් දායක නොවන ආකාරයෙන් සම්පත් භාවිතය නිසා නෙවෙයි. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් නොමැති නිසා. කොටිම කිව්වොත් උවමනා සීමිත වී අසීමිත වීමයි සම්පත් සීමිත වීමයි කියන தત્ත්වයේ හින්දා තමයි හිඟකම ඇති වෙලා තියෙන්නේ. එහෙනම් හිඟකම තුරන් වෙන්න නම් කාරණා දෙකක් ඉටු වෙන්න ඕන. එක එක්ක උවමනා සීමිත වෙන්න ඕන නැත්තම් සම්පත් අසීමිත වෙන්න ඕන. ඔය දෙකෙන් එකක් හරි වුණොත් හිඟකම නැති කරගන්න පුළුවන්. හැබැයි පිරිමැසුම් දායක ආකාරයෙන් සම්පත් භාවිත කළ පමණින් උවමනා සීමිත වෙන්නෙත් නෑ සම්පත් අසීමිත වෙන්නෙත් නෑ. ඒ කියන්නේ හිඟකම විසඳෙන්නේ නෑ. ඒ හින්දා අපි කියනවා පිරිමැසුම් දායක ලෙස සම්පත් භාවිත කළා කියලා හිඟකම විසඳ ගන්න බෑ. ඒක තමයි ඔයාලගේ උත්තරේ වෙන්න ඕන. හරි අපි ලියමු මෙහෙම. එකඟ නොවේ. එකඟ නොවේ. හිඟකම පිළිබඳ ප්‍රශ්නය හිඟකම පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ පිරිමැසුම් දායක නොවන ලෙස. හරියට ලියන්න. පිරිමැසුම් දායක නොවන ලෙස. පිරිමැසුම් දායක නොවන ලෙස සම්පත් භාවිත කිරීම නිසා නොව සම්පත්
භාවිත කිරීම නිසා නොව භාවිත කිරීම නිසා නොව උවමනාවන්ට සාපේක්ෂව උවමනාවන්ට සාපේක්ෂව සර් ඒ ටික ආයෙ කියන්නකෝ. රයිට් මම එනම් මුලින් ඉඳලා කියනවා අහගන්න. හිඟකම පිළිබඳ ප්‍රශ්නය පැන නගින්නේ පිරිමැසුම් දායක නොවන ලෙස පිරිමැසුම් දායක නොවන ලෙස සම්පත් භාවිත කිරීම නිසා නොව සම්පත් භාවිත කිරීම නිසා නොව උවමනාවන්ට සාපේක්ෂව පවත්නා සම්පත් සීමිත වීම හේතුවෙනි. සීමිත වීම හේතුවෙනි. එබැවින් පිරිමැසුම් දායක ලෙස සම්පත් භාවිත කළ පමණින් හිඟකම පිළිබඳ ප්‍රශ්නය නොවිසඳේ හරි තේරුණානේ. හරි අපි බලමු පුතේ ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තිනවා. මේකේ අවුරුද්ද දාලා නැහැ මම උසස් පෙළ මොන අවුරුද්දේද කියලා. ප්‍රශ්නේ බලා ගන්න. විශාල ජන සංඛ්‍යාවකට තම මූලික අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකි වී ඇති ශ්‍රී ලංකාව වැනි රටවල නම් සම්පත් හිඟකම කේන්ද්‍රීය ආර්ථික ප්‍රශ්නයක් වශයෙන් සැලකිය හැකිය. එහෙත් ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින ඇමරිකා නැත්නම් ජනතාවක් වෙසෙන ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල සම්පත් හිඟකමක් පැවතීම වැදගත් ආර්ථික ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැකිය. මෙම ප්‍රකාශය කොතෙක් දුරට එකඟ වන්නේහිද හේතු දක්වන්න. බලන්න සුපිරි ප්‍රශ්නයක්. මොකද්ද මේ අහන්නේ? අහගන්න ඉස්සෙල්ලාම ප්‍රශ්නේ මම කියනවා. මෙයා අහනවා මූලික අවශ්‍යතාවයන්වත් ඉටු කරගන්න බැරි දිලිඳු ජන කොටස් ජීවත් වෙන ශ්‍රී ලංකාව වගේ දුප්පත් රටක හිඟකම කියන ප්‍රශ්නය සාධාරණව තියෙන්න පුළුවන්. හැබැයි ඉතා ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටකට හිඟකම කියන ප්‍රශ්නය ඊතරම් ප්‍රබල ආර්ථික ප්‍රශ්නයක් නොවේ කියලා මෙයා තර්ක කරන්න උත්සාහ කරනවා. අපෙන් අහනවා එකඟ වෙනවද නැද්ද කියලා. ඇත්තටම උත්තරේ තමයි අපි එකඟ වෙන්නේ නැහැ. ඇයි? ඔයාට මතක ඇති හිඟකම කියන එක යටතේ අපි ඉගෙනගත්ත මූලික සංකල්පයක් තමයි
හිඟකම කියන්නේ එක පැත්තකින් දිලිඳුකම නෙවෙයි. අනිත් පැත්තෙන් හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ගැටලුවක්. එතකොට ඔය කියන ලක්ෂණ දෙක පදනම් කරගත්තාම ශ්‍රී ලංකාව දුප්පත් ඒක ඇත්ත. ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධිත පෝසත් රටක් ඒකත් ඇත්ත. ඒ හින්දා දුප්පත් ශ්‍රී ලංකාවේ හිඟකමක් තියෙනවා කියලා කියන්න බෑ. ඇමරිකා එක්සත් ජනපදයේ හිඟකමක් නැහැ කියලා කියන්න බෑ. මොකද හිඟකම කියන්නේ දිලිඳුකම නෙවෙයි. ඒ දෙක දෙකක්. ඔන්න ඒ තර්කයේ එතෙන්න ගත්ත හැකි. තව එකක් තමයි හිඟකමක් ඇති වෙන්නේ ඒ සමාජය තුළ ජීවත් වන මිනිස්සුන්ගේ අසීමිත උවමනාවන් හා සංසන්දනය කරනකොට පවත්නා සම්පත් සම්භාරයේ සීමිත වීම නිසා. ඒක ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ කියන රටවල් දෙකේම දක්නට ලැබෙන පොදු තත්ත්වයක්. ඒ නිසා හිඟකම මේ රටවල් දෙකට පොදුයි. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕන මේ ඉහළ ජීවන තත්ත්වයක් භුක්ති විඳින සම්වර්ධිත රටක් වුණාට ඇමරිකාවෙත් ජීවත් වෙන සියලුම මිනිස්සුන්ගේ සියලුම උවමනා තෘප්තිමත් කර ගැනීමට ඒ රටේ තියෙන සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇමරිකාවටත් හිඟකම කියන එක පොදු ප්‍රශ්නයක් කියලා උත්තරේ කියවෙන්න ඕන. අපි බලමු උත්තරේ කොයිතරම් දුරට තියෙනවද කියලා අඩුපාඩු අපි හරහට හරි ලියාගමු. ඉස්සරලාම කියව ගන්නකො දීලා තියෙන උත්තරේ එකඟ විය නොහැකිය. සම්පත් හිඟකම අවශ්‍යතාවලට සාපේක්ෂව දැක්වෙන සංකල්පයකි. කිසිම සමාජයක අවශ්‍යතාව වැඩෙන තරමට සම්පත් නොඇඩි. ශ්‍රී ලංකාවට වඩා ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල සම්පත් ප්‍රමාණය වැඩි නමුදු සම්පත් හිඟකම රටවල් දෙකටම පොදු වූ ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් උත්තරේ ප්‍රමාණවත්. නමුත් අපි චුට්ටක් ලියමු. මේ ටියුට් එකේ මේ හරස් අතර චුට්ටක් ලියන්න ඊතලයක් දාලා පොඩි වාක්‍යයක් ලියමු. ඒක ලියාගත්තාම අපිට අද දවසේ උගන්වන කාරණා ටික නිමා කරන්න පුළුවන්. ඊළඟ දවසේ අපිට තේරීම කියන මාතෘකාවෙන් පටන් ගන්න පුළුවන් පන්තිය. ලබන තව සතියකින් විතර මේ ටියුට් එක අවසන් වෙයි. එතකොට අපිට සාමාන්‍යයෙන් අර දෙවෙනි කණ්ඩායමේ යන පන්තියට සමානව උගන්වන්න පුළුවන්. හරි. එතකොට ආයේ අපි පන්තිය තියෙන පුතේ ඉරිදා දවසේ දැන් ගිය සතියේ මට කරගන්න බැරි වෙච්ච එකේ සාධාරණ හේතුවක් තිබුණා. මට මේ අඟහරුවාද මම මෙහි හිටියේ නැති හින්දා කරන්න බැරි වුණේ පන්තිය ඊයේ දවසේ. අපි බලමු තව දවසක් දාගමු ඉදිරියේව හදිසියක් නැහැ. හිමීට කරගෙන යමු. සාමාන්‍ය පන්තියකට වඩා අපි ගොඩක් වැඩ කරනවා මේ ඔන්ලයින් පන්තිය තුල. ඒ නිසා අපි කරගෙන යමු. දැන් ඉරිදා පන්ති මේ සතිය අපි කරමු අනිවාර්යෙන්. පුළුවන් වුණොත් අපි තව කාලය ටිකක් වැඩි කරලා ඉදිරියේදී පන්ති ටික කරගෙන යමු තව ටිකක්. හරි ගොඩාක් ලොකුවට කරන්නේ නැත්තේ තාම පන්ති වලට අලුත් ළමයි සම්බන්ධ වෙන අනිත් එක ඔයා තාම පොඩි වයසේ ඉන්නේ. ලොකු විෂය කාරණා දුන්නාම ඔයා අපිව නැත්තම් විෂය දමලා ගහනවා. නේද? චුට්ට හැමදාම ටික ටික උගන්න ගත්තාම ඔයාගේ ඔලු ගෙඩියට යන ප්‍රමාණය ෂේප්. ඒතර හැමදාම එක කාරණයක් එක සංකල්පයක් තමයි මතක තියාගන්න තියෙන්නේ. ඒකේ ප්‍රශ්න සාකච්ඡා කරලා නේද? ඒ ටික කරගෙන යනකොට හිමීට ගමන යනකොට ඔළුවට පොඩි පොඩි තීරි කාරණා තමයි වැටෙන්නේ. ඒ නිසා ලොකු දේවල් එකපාරම දාපුවාම ඔයාගේ ඔළුව වියුල් වෙනවා, වියවුල් වෙනවා. එතකොට ඔයා විෂයයි නේද? සබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම අතාරින්න පුළුවන්. හරි. අපි එහෙනම් ලියාගමු පුතේ. මෙතන පොඩි වාක්‍යයක් මෙහෙම ලියන්න. මෙහිදී හිඟකම යන්න ලෝකයේ සෑම සමාජයකටම පොදුවේ මුහුණ දීමට සිදුවන විශ්ව සාධාරණ ගැටලුවක් බවත්
ඒ දිලිඳුකමෙන් වෙනස් වන සංකල්පයක් බවත් අවධාරණය කළ යුතු අතර දුප්පත් රටක් වන ශ්‍රී ලංකාවට මෙන්ම පොහොසත් රටක් වන ඇමරිකා එක්සත් ජනපදයටද හිඟකම යන්න පොදු ප්‍රශ්නයක් වන බව අවධාරණය කළ යුතුවේ. හරි. එහෙනම් පුතේ අද දවසට හොඳටම ප්‍රමාණවත්. අපි